ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් POTV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 5 අඟහරුවාදා සිරස්තල COVID-19 නවවෙනි මරණය මෝදරින් ජාතික රෝහලේ හෙදියකටත් කොවිඩ් වැළඳේ ආසාදිත සංඛ්‍යාව 755ක් දක්වා ඉහළට ඇමරිකාවේ මරණ පහළ යද්දී රුසියාවේ සහ ඉන්දියාවේ මරණ ඉහළට සමස්ත මරණ සංඛ්‍යාව 2,50,000 ඉක්මවයි. ශ්‍රී ලංකාව COVID-19 සාර්ථකව පාලනය කරනවා ජනපති ලෝකනායකයින්ට කියයි. මහමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශවලින් කොමිසමට උපදෙස් මාලාවක් ඡන්දදායකයින්ට මුහුණු ආවරණ සහ අත්වැසුම් අනිවාර්ය කරේ. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ හිතාමතා යටගහලා ආරක්ෂක ලේකම් කියයි. ඔවුන්ව නීතිය හමුවට ගේන්න පුළුවන් වේද ඇත්තට? කරන්න පුළුවන් හැමදේම අපි කරනවා නීතිය හමුවට ගේන්න. නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. මෙරට COVID-19 වෛරස ආසාදනයෙන් සිදු වූ 9වැනි මරණය අද දහවල් වාර්තා වුණා. 44 හැවිරිදි පස්තරු මවක් වන ඇය මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට පසුව IDH රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාධනවීමෙන් මියගේ කාන්තාව ජීවත් වූයේ කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ. ඇයගේ නිවස බී කොටසේ 13 වැනි මහලෙහි පිහිටා තිබුණා. සෞඛ්‍යංශ පැවසුවේ අදාළ කාන්තාව මසකට ආසන්න කාලයක් ස්වසන රෝගයකින් පීඩා විඳ ඇති බවයි. ඒ අනුව ඇය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ රෝගී තත්ත්වයේ උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. එහිදී COVID-19 රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් ඇය ඊයේ රාත්‍රියේම IDH රෝහලට මාරු කෙරුණා. සෞඛ්‍යංශ පැවසුවේ එහි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිටියේදී ඇය අද දහවල් 12:50ට පමණ මිය ගිය බවයි. 44 හැවිරිදි පස්දරු මවක් වන මෙම කාන්තාවගේ සැමිය ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන අලෙවි කරන්නෙක්. ඔහු පසුගිය 28 හා 29 යන දිනවලදී ප්‍රදේශයේ තම නිෂ්පාදන අලෙවි කර තිබෙනවා. ඒ අනුව අපි 13 වෙනි තට්ටුව සියලුම නිවැසියන් අපි යුද හමුදාව මාර්ගයෙන් යැවීමටත් අපි මේ වෙලාවේ යෝජනා කරලා තියෙනවා. අපි තවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් ඉන්නේ. ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා හා දරුවන් 5 දෙනාගේ PCR පරීක්ෂණයට අදාළ ජෛව සාම්ප්‍රල ලබා ගැනීම අද සිදු කෙරුණා. අනතුරුව ඇයගේ වැඩිමහල් පුත්‍රයා විවාහවීමට සූදානම්ව සිටින එම ප්‍රදේශයේම රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිටින තරුණියගේ පවුලේ සමාජිකයින් සමග මියගිය කාන්තාව සමීප සවදතා පැවැත්වීම හේතුවෙන් ඔවුන්ගේද ජෛව සාම්ප්‍රල ලබා ගැනීම සිදු කෙරුණා. ඉන්පසුව අදාළ පවුල් දෙකෙහි පුද්ගලයන් 15 දෙනෙකු නිරෝධායනය සඳහා සෞඛ්‍යංශ විසින් රැගෙන යනු ලැබුවා. ඇයට මීට පෙර කිසිම අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව හෝ වෙනත් කිසිම රෝගී තත්ත්වයක් තිබුණු බවට සාක්ෂි නැහැ. මේ තත්ත්වය නිසා ඇයගේ පවුලේ 6 දෙනෙකුත් ඒ වගේම ඇයලා ඉතාමත් ළඟින් ආශ්‍රය කරන ලද තවත් 9 දෙනෙකුත් ගේ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කොට හැර තිබෙනවා. මීට අමතරව මම පදිංචිව සිටි මෙම නිවාස සංකීර්ණය මෙත්සන් 7B නිවාස සංකීර්ණය මේ වන විට සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට
කටයුතු සිදු කරලා තියෙනවා. මෙහි 1030ක ජනගහනයක් ජීවත් වෙනවා. මීට අමතරව A C සහ D කියන ඒ නිවාස සංකීර්ණ බලත් තවත් 3000ක පමණ ජනකතාවක් ජීවත් වෙනවා. මේ කොටසෙත් ඒ වගේම අනිකුත් සංකීර්ණ බලත් අහඹු ලෙස ඔවුන්ව තෝරාගෙන ඔවුන්ගෙන් ඒ අයට PCR පරීක්ෂණ සිදු කිරීමට හෙට දිනය යොදාගෙන තියෙනවා. COVID-19 වෛරසය ආසාධනයමින් සිදු වූ 8වැනි මරණය ඊයේ පස්වරුවේ සිදු වුණා. මෙලෙස මියගියේ 72 වෙනිදි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ කාන්තාවක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ඇය වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි බවයි. මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. මේ අතර රාජකිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන්ද ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයන් 29 දෙනෙකු නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළා. අදාළ ආසාදිත පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයෙකු මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර ඔහු කොළඹ අවදානම් කලාප කිහිපයකට ඇඳරි නීති පැවති කාලේ රාත්‍රී කාලයේදී ගොස් පැමිණි අයෙක්. ඒ අනුව අදාළ පුද්ගලයා හා ඔහු ආශ්‍රය කළ පුද්ගලයන් 50 දෙනෙකුගේ නිවෙස් නිරෝධායනයට සෞඛ්‍යංශ විසින් යොමු කර තිබෙනවා. සෞඛ්‍යංශ පවසන්නේ ඔහු රාත්‍රී කාලයේදී අවදානම් කලාපවල සංචාරය කර ඇති බවයි. ඒ අනුව නිවසේ නිරෝධායනයේ සිටි ඔහුගේ සහෝදරයාට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා. ප්‍රථමයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ IDH රෝහලේ. ආසාදිතයා පසුගිය දිනක අසල නිවසක සාදයකටද සහභාගී වී ඇති අතර ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා සමාජයක සමාජිකයින්ද හමු වී තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයේ සංචරණය තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍යංශ අද පියවර ගත්තා. මෙම ස්ථානය දැනට බාහිර පුද්ගලයන්ට ඇතුල් වීම සහ පුද්ගලයන්ට පිටතට යාමට ඉඩ නොදී දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් පිටතට මෙම රෝගය යාමට නොදී අපි කටයුතු කිරීමට බලවත් වෙස්සල දානවා. අද දිනේ රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයා ඇසුරු කරපු 29 දෙනෙකුත් ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයෙන් සොයාගත් කොවිඩ් වෛරස් ආසාදිත පුද්ගලයා සොයා ගැනීමත් සමග එව් ඇසුරු කරපු තවත් 27 දෙනෙකු ඇතුළු තවත් කණ්ඩායමක් අද දිනේදී මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථාන වෙස මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලින් 138 දෙනෙකු රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. මේ අතර කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරණයකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මාළඹේ ප්‍රදේශයේ පදිංචි ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු IDH රෝහලට මාරු කර යවා තිබුණා. ඒ අනුව අද දිනය තුළ පමණක් පස්වරු 6 වන විට හඳුනාගෙන තිබූ COVID-19 ආසාදිතයන් ගණන 4ක්. අප රටේ COVID-19 රෝගය වැළඳිච්ච පිරිසගෙන් 50%කට පමණ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් ඒ අනුව දැන් ඉදිරියේදී ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී ඔබ කල්පනාකාරී විය යුතුයි මෙම රෝග ලක්ෂණ පෙන්눔 නොකරන රෝගීන් ඉඳහිට ඔබ අතර ගැවසිය හැකියි. ඒ හරහා යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා සමාජය තුළ මෙම රෝගීන්ගෙන් ඔබටත් රෝගිය වැළඳීමට. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සමාජ දුරස්ථ භාවය තබා ගනිමින් ඔබ ඔබේ දෛනික කටයුතු වලට යොමු වෙන්න කියලා ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී. මේ අතර ඊයේ දිනේ තුල COVID-19 ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 31 දෙනෙකුම වැලසල නාවික හමුදා කඳවුරේ සෙබළුන්. අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකයින් සමග සබතදා පැවැත්වූ අය වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයන්. මේ 33 දෙනාගෙන් එක අවුරුදු 13ක දරුවෙක් නාවික හමුදා පවුලකට අයත්. ඒ වගේම තවත් වයස 70ක පමණ කාන්තාවක් ඒත් නාවික හමුදා පවුලට සම්බන්ධ කෙනෙක්. අනිත් සියලුම දෙනා ඒ කියන්නේ 31ක් නාවික හමුදා සෙබළුන් මේ අය අර නිවාඩුව සඳහා නිවෙස් බලා ගිය අය. නමුත් මේ සියල්ල මේ වන විට ඒ නිවෙස්වල නැහැ. ඒ වගේම ඒ පවුලේ උදවියත් සමග ඔවුන් වෙනත් ස්ථානවලට ගෙනවිත් තියෙනවා. ඒ නිසා අත් වශයෙන්ම මේ පැතිරීම අඩුවීමට ඒක හේතුවක් වෙනවා. මේ අතර වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ ස්ථාපනය කර තිබූ නිරෝධායන මධ්‍යස්ථාන රඳවා සිටි සුදුවැල්ල ප්‍රදේශයේ හා කොළඹ කෙසෙල්වත ප්‍රදේශයේ 46 දෙනෙකු අද නැවත සිය නිවෙස් වෙත පිටව ගියා. දින 20කට ආසන්න කාලයක් මොවුන් නිරෝධායනයේදී සිටි අතර ඔවුන් තව දින 14ක කාලයක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ වැලිසර මධ්‍යස්ථානට ඇවිල්ලා හොඳ ලස්සන ස්පිතාලේ අපේ වෙනුවෙන් එයාපෝස් මහත්තුරු නිලධාරි මහත්තුරු පැයෙන් පැයට වගේ සලකා බලා අපිට උගාක්ම උදව් කරපු සහෝදරයෝ වගේ තාත්තගේ අතන ගත්ත කට්ටම කතා කරේ මට හරිම සන්තෝෂයි එයාලා කරපු අපිට කරපු උදව් වලට. සියලුම දෙනාම මේ දින 20ක් නිරෝධායන කටයුතු වලට ලක් කරලා අද දින ඒගොල්ලන්ගේ අදාළ පරීක්ෂණ නෙගටිව් නිසා, ඒ කියන්නේ රෝගී තත්ත්වයක් නොමැති නිසා අද තවත් දවස් 14කට ස්වයං නිරෝධායනයකට යටත් කරලා ගම්බිම් වලට යැවීම සිදු කරනවා. මේ අතර COVID-19 වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමත් සමග අප්‍රේල් මාස 26 වෙනිදා සිට හුදකලා කර තිබූ අනුරාධපුර බුලංකුලම පහළගම ප්‍රදේශයේ අද සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණා. ගම්මානය තුළ සිටින පවුල් ගණන 315ක්. මෙම රෝගය පැතිරීම තහවුරු කිරීම සඳහා අපි PCR පරීක්ෂණ 12ක් විතර කරා අපි ඒවා සියලුම ඒවා නැත කියලා තමයි අපිට තහවුරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගම්මානයේ 21 සිට අද දක්වා දින 14 සීමාව අරගෙන අද දින මෙම ගම්මානය විවෘත කරා. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වෙනිදා සිට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ එදින සිට ගෙවුණු 7 වෙනි සතිය තුළදී. එම සතිය තුළ හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 309ක්. ගෙවී යන මේ 8 වෙනි සතියේ අද පසුරු 6:30 වන විට ආසාදිතයින් 137 දෙනෙකු වාර්තා වුණා. මේ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී සිටින සමස්ත ආසාදිතයන් ගණන 755ක්. වෛරසය ආසාදනය වීමෙන් අද වන විට පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 197ක් වන අතර 549 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. ලොවපුරා COVID-19 මරණ සංඛ්‍යාව 2,50,000 ඉක්මවද්දී ඇමරිකාවේ මරණ ගණන පහළ යමින් පවතිනවා. කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කළේ රුසියාවේ, බ්‍රසීලයේ, ඉන්දියාවේ ආසාදිතයින් සහ මරණ ගණන ඉහළ යමින් පවතින බවයි. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී මරණ 195ක් වාර්තා වී ඇති අතර හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 3,932ක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගිය අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,437ක්. දකුණු හා අග්නිදික ආසියානු කලාපයේ රටවල් අතරින් වෛරසය බහුලවම පැතිර ගොස් ඇති ඉන්දියාවෙන් COVID-19 ආසාදිතයින් 46,437ක්, පාකිස්තානයෙන් 20,941ක් සහ සිංගප්පූරුවෙන් ආසාදිතයින් 18,778ක් අද වන විට වාර්තා වනවා. ඇමරිකාවෙන් ගෙවුණු පැය 24 තුළදී මරණ 1,324ක් වාර්තා වී තිබුණා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 69,920 දක්වා ඉහළ ගිය අතර හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,12,000 ඉක්මවනවා. පසුගිය කාලයට සාපේක්ෂව එරට දෛනික මරණ වාර්තා වීමේ යම් අඩුවීමක් පෙන්නුම් කළත් ආර්ථික කටයුතු යලි ආරම්භ කළහොත් දෛනික මරණ සංඛ්‍යාව 3,000 දක්වා ඉහළ යනු ඇති බව රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක්ද අනාවකය පළ කරන්නේ අගෝස්තු මුල් භාගයේ වන විට එරටින් 1,35,000 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවයි. පෙර දිනයට සාපේක්ෂව ඉතාලියේ දෛනික මරණවල වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනේදී එරටින් කොවිඩ් මරණ 195ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම සමස්ත මරණ සංඛ්‍යාව 29,079 දක්වා ඉහළ ගියා. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 25,428 දක්වා ඉහළ දමමින් ඊයේ ස්පාඤ්ඤයෙන් මරණ 164ක් වාර්තා වී තිබුණා. අද වන විට ප්‍රංශයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 25,201ක් ලෙසයි. ඒ ඊයේ දින තුලදී වාර්තා වූ මරණ 306ත් සමගින් මේ අතර පසුගිය දෙසැම්බරේ පැරිසි රෝහලකට ඇතුළත් කරන ලද නියුමෝනියා රෝගියෙකුට COVID-19 වෛරසය ආසන්දනය වී තිබී ඇති බව ඔහුගෙන් පෙර ලබාගෙන තිබූ සාම්පල යලි පරීක්ෂාවට ලක් කිරීමේදී අනාවරණ වී තිබෙනවා. දැනට පවතින වාර්තාවලට අනුව ප්‍රංශයෙන් පළමු වරට COVID වෛරස් ආසාදිතයින් හමු වී තිබෙන්නේ ජනවාරි 24 වන දිනයි. එක්සත් රාජධානියෙන් ඊයේ දිනේදී COVID මරණ 288ක් වාර්තා වී තිබූ අතර මාර්තු අවසානයේ පසුව වාර්තා වූ අඩුම දෛනික මරණ සංඛ්‍යාවද එය වනවා. ඒ සමග එරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 28,734 දක්වා ඉහළ ගියා. මේ අතර ජර්මනියේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී කැපී පෙනෙන අයුරින් ඉහළ ගියා. එරටින් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 127ක්. අද වන විට ස්පාඤ්ඤයෙන් COVID-19 ආසාදිතයින් 2,48,301ක්, ඉතාලියෙන් 2,11,938ක්, එක්සත් රාජධානියෙන් 1,90,584ක්, ප්‍රංශයෙන් 1,69,462ක් සහ ජර්මනියෙන් ආසාදිතයින් 1,66,152ක් වාර්තා වනවා. වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී තිබූ යුරෝපා රටවල් වල වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යද්දී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. බ්‍රසීලයේ COVID-19 වෛරස් ආසාදිතයින් ගණන අද වන විට 1,07,000 ඉක්මවනවා. සමස්ත මරණ සංඛ්‍යාව 7,328 දක්වා ඉහළ දමමින් ඊයේ දිනේදී එරටින් මරණ 303ක් වාර්තා වී තිබුණා. රුසියාවෙන් ගෙවුණු පැය 24 තුලදී ආසාදිතයින් 10,000කට වැඩි පිරිසක් හමු වුණා. ඒ සමස්ත ආසාදිතයින් ගණන 1,55,000 ඉක්මවා යමින් වාර්තාවන මරණ සංඛ්‍යාව 1,500කට ආසන්නයි.
මේ අතර පසුගිය සති දෙක තුලදී එරට සෞඛ්‍ය සේවකයන් තිදෙනෙක් අභිරහස් අයුරින් රෝහල්වල ජනෙල් වලින් ඇද වැටීම එරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. අනතුරු වලට මුහුණ පෑ තිදෙන අතරින් දෙදෙනෙක්ම මියගොස් ඇති අතර මේ සමග රුසියාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා පවතින පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බව සඳහන්. වෛරසය මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ දිනේදී වාර්තා වූයේ එක් ආසාදිතයෙක් පමණයි. COVID-19 වෛරසය සඳහා එන්නත් හෝ ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලබා දීමට ලෝක නායකයන් පොරොන්දු වී තිබෙනවා. ඒ සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියනයක් සහ නෝර්වේ රාජ්‍ය ඇමරිකානු ඩොලර් බිලියනයක් පිරිනැමීමට එකඟ වී ඇති අතර ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසකම නායකයන් මේ සඳහා මුල්‍ය දායකත්වයේ පිරිනැමීමට එකඟ වී තිබුණා. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ශ්‍රී ලංකාව COVID-19 වෛරසය සාර්ථකව පාලනය කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර වෛරසය සමාජය තුළට යාම දැඩි අධීක්ෂණය යටතේ පාලනය කර ඇති බවයි. වෛරස ව්‍යාප්ති සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති නොබැදි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. COVID-19 වෛරසය සමග සටනේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැඳි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සමුළුව ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබුණා. සමුළුවේ බුලසුන දරුවේ 2019-2022 කාල පරිච්ඡේදය සඳහා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපතිවරයා හොබවන අසර්බයිජාන් ජනාධිපති ඊලම් අලියව් මහතායි. ජනාධිපතිවරුන් 19 දෙනෙකු, උපජනාධිපතිවරයෙකු, අගමැතිවරුන් 6 දෙනෙකු, නියෝජ්‍ය අගමැතිවරයෙකු සහ විදේශ අමාත්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු රටවල් 40ක නියෝජිතයින් සමුළුව ඇමතුවා. එහි තේමාව වූයේ COVID-19ට එරෙහිව එක්සත්ව යන්නයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 74 වන සැසිවාරයේ සභාපති ටිජ්ජානි මහමුද් බණ්ඩේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රොස් ඇඩ්නම් ගේබ්‍රේසස් යන මහත්වරුන්ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගී වුණා. Now I give the floor to Mr. Gotabaya Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka. Sri Lanka also supports the endeavours of the WHO, which has been playing a vital role. වෛරස ව්‍යාප්තිය තුරන් කිරීම සඳහා කැපවන ලෝක සෞඛ්‍ය සංවිධානයට ශ්‍රී ලංකාවේ සහාය හිමි වෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට සාර්ථකව COVID-19 තර්ජනය පාලනය කර තිබෙනවා. මෙතෙක් සිදු කළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් විදිහට තහවුරු වී ඇත්තේ 3% පමණයි. මරණ අනුපාතය පවතින්නේ 0.97ක අවම අගයක. පසුගිය පෙබරවාරි මුලදී වසංගත නිරීක්ෂණය සඳහා අප රජය සෞඛ්‍යංශ ප්‍රවීණයන්, ඉහළ ආරක්ෂකාංශ නිලධාරීන් සහ පරිපාලකයන්ගෙන් සැදුම්ලත් කාර්යසාධන බලකයක් ස්ථාපිත කළා. වෛරස ව්‍යාප්තියට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගත්තා. ඒ වගේම තවත් සුවිශේෂී තීරණ කිහිපයක් අපි අඳුරගත්තා. රාජ්‍ය බුද්ධි සේවාව මේ සඳහා යෙදෙව්වා. පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදා ගනිමින් ආසාදිතයින් සමනතා පවත්වා ඇති ආකාරය හඳුනාගත්තා. ආසාදිතයෙකු වාර්තා වූ පසු මෙම ක්‍රමවේදය ඔස්සේ ඔහු සමග සමනතා පැවැත්වූ සෙසු පිරිස සොයාගත්තා. මෙතෙක් සොයාගැනුණු COVID-19 ආසාදිත පොකුරු 31න් 27ක්ම මෙවන විට සම්පූර්ණයෙන්ම අක්‍රිය කර තිබෙනවා. ඉතිරි පොකුරු 4 පවතින්නේ දැඩි අධීක්ෂණය යටතේ. ඒ හරහා සාමාන්‍ය සමාජයට මේ ව්‍යාප්ත වීමට කිසිදු ඉඩක් නැහැ. විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් සමග වෛරස ව්‍යාප්ති පාලන යන්ත්‍රණයක් එක් කරමින් රට පුරා දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. Which includes a well-established preventive mechanism placed throughout the country. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා රුපියල් 5000ක් ලබා දීමේ ක්‍රියාන්විතයේ දෙවන වටය මැයි මාස 11 වෙනිදා සිට මැයි මාස 15 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අප්‍රේල් මාස රුපියල් 5000 දීමනාව ලැබූ ප්‍රතිලාභී ලේඛනයේ නම් සඳහන් ප්‍රතිලාභීන් සඳහායි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000ක් ලබා දීමේ ක්‍රියාන්විතයේ දෙවන වටය මැයි මාස 11 වන දින සිට මැයි මාස 15 වන දින දක්වා නිවෙස් වෙතටම ගොස් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම දීමනාවට හිමිකම් කියන්නේ අප්‍රේල් මාස රුපියල් 5000 දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය සහ ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල නම් සඳහන් ප්‍රතිලාභීන් සඳහායි. පානදුර දිග්ගල ප්‍රදේශයේ ජනතාවට රුපියල් 5000 දීමනාව නොලැබීමේ පුවතක් අප ඊයේ අද දින ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කිරීමෙන් පසුව අද දිනේදී එම ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කර තිබුණා.
මෙවන් පසුබිමක හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කහටපිටිය ග්‍රාම සේවා වසමේ පවුල් 50කට අධික පිරිසක් ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ අද සිය විරෝධය පළ කළා. ඒ තමන් හට රුපියල් 5000 දීමනාව පළමු වටේදීද නොලැබුණු බවට චෝදනා කරමින්. හරි අසාධාරණ විදිහට තමයි මේක වැඩේ කරලා තියෙන්නේ. අයාගේ හිතවත්තුන්ට විතරක් දෙනවා හිතවත්තුන්ට කාගෙන් හරි අහනවා ගෙවල් ළඟ එක්කෙනාගේ අරයා කොහොමද මෙයාගේ විස්තර කොහොමද කියලා අහනවා. අද ග්‍රාම සේවා නිලධාරී ගෙවල් ගාවට ගිහලා ගෙවල් කිසි කියලා දැනගන්න ඕනේ. මේ මාසයට අදාළ විශ්‍රාම වැටුප් පා දීමනා කිවීම අතිසාර්ථකව අද දින සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණා. විශ්‍රාම වැටුප් ලබා දෙන දිනය හෙට දිනය වුවද ඊට පෙර එම වැටුප් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ජනතාව සිය ප්‍රශංසාව පළ කළා. විශ්‍රාම වැටුප් වැඩිහිටි දීමන හා වකුගඩු දීමන ආදී දීමන රැසක් ලබා දෙන බව පැවසුවද එප්පාවල හා ඒ අවට ගම්මානවල ජීවත් වන ජනතාවට අදාළ මුදල් අද දිනේදී ලැබී තිබුණේ නැහැ. දැන් ඊයේ ටීවී එකේ දැම්ම මේ පෙන්ෂන් ගෙවනව එන්න කියලා. දැන් අපි ආවනේ පොඩි කෙනා දෙක ගෙවන්නේ නැහැ කියලා. ඒත් ආදත් ආවා. මේ අතර කෘෂිකර්ම හා ගොවිජන සම්මේලන මධ්‍යස්ථානයේ විසින් ගොවිජනයාගේ සුරක්ෂිතභාවය උදෙසා ලබා දෙන ගොවි විශ්‍රාම වැටුප් දීමනාව සහ දීවර විශ්‍රාම වැටුප් දීමනාව එළඹෙන මැයි 11 වන දින සිට ලබා දීමට තීරණය කර තිබෙනවා. COVID-19 හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. නිසි ඉඩ ප්‍රමාණයක් තබා ගැනීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් අනුව කොණ්ඩා කැපීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා සැපයීමට අදාළ මාර්ගෝපදේශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් එම කටයුතු නිරීක්ෂණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් එහිදී ප්‍රකාශ වී තිබෙනවා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ COVID-19 මර්දන වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව සිදුවන බවට තහවුරු කර ගැනීමට ගුවන්තොටුපළ බලධාරීන්ට හැකි වී තිබෙනවා. ඒ අද ගුවන්තොටුපළේ සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී හෙට උදෑසන කැනඩාව ඇමරිකාව හා එංගලන්තයේ ආදී රටවල සිසුන් 200කට ආසන්න පිරිසක් රැගෙන ගුවන් යානයක් පැමිණීමට නියමිතයි. එහි මගීන්ට නිසි පරිදි ගුවන්තොටුපළ පහසුකම් සැපයීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම්. වත්තල නගර සභා බල ප්‍රදේශයේ විවෘත කර ඇති වෙළඳසැල් සහ කර්මාන්ත ශාලාවල සේවයේ නියුත් ජනතාව නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහි නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. එහිදී කර්මාන්ත ශාලාවල නියමිත උපදෙස් පිළිපදින ආකාරය දක්නට ලැබුණත් වෙළඳසැල් රැසකම ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය නොකර කටයුතු කරනු දක්නට ලැබුණා. දැන් මෙතනින් තමයි ඔක්කොම මේ ඉන්ට්‍රන්ස් එන්නේ. ඔයා උනා බලනවා නේද මේ බලනවා. ටෙම්පරේචර් චෙක් කරනවා. සෝ ඒක. ඒක බලන්න ඕනේ නේ. නෑ ඔය මේ මැෂින් එක මැෂින් මෙන් බලන්නේ. දැන් උණ කටුව ගැන හැමෝටම උණ කටුව දීලා බලන්නේ. කෙනෙකුට එකක් තියෙනවා. කොහොම වෙන්නද බලන්න? ඒගොල්ලෝ දැන් තියෙනවා. තාත් ඒ බලන්නේ අනිත් කොහොමද ඒක කරන්නේ මම ප්‍රායෝගිකව. දැන් මේක විහිළුවට ගන්න එපා මේ අපි මේ වගකීම් විරහිතව මේ අපි යන්න වෙන්න එපා. එහෙනම් වහාම අද ඔයාලගේ ආයතන ප්‍රධානයට කතා කරලා අද දවස් ඇතුළත හෙට වෙද්දී අනිවාර්යෙන් අපි වෙන බලනවා. අද දවස් ඇතුළත මේ උෂ්ණත්වමානය ගෙනලා තියාගන්න. හරිද? කල්ලිකුත්තු ආහාර ගබඩා කර තිබූ වෙළඳසැල්වලට එරෙහිව එහිදී නීතිමය පියවර ගනු ලැබුවා. මේ අතර දිවයිනේ සියලුම සංවර්ධන නිලධාරීන් හෙට සිට සිය රාජකාරී වලින් ඉවත්වීමට තීරණය කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමේ ප්‍රධාන ලේකම් චන්දන සූර්යාරච්චි මහතා පවසනවා. විවිධ අසාධාරණකම් ගණනාවක් නිසාම තීරණයක් අරන් තිනවා හෙට සිට රාජකාරී වලින් ඉවත් වෙන්න. ඒ ඉවත් වෙන්න බලපාන ප්‍රධාන කාරණා ටික තමයි ආර්ථික සංවර්ධන නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ටික තාම ලබා දෙන්න සමත් වෙලා නැහැ. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්ට COVID-19 වෛරසය පිළිබඳ දැනුවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ මෙලෙසින්. COVID-19 කොරෝනා වෛරසය ඔබ ඉදිරියේ ගමන් කරනවා. නිතරම දුර තබා COVID-19 වසංගතය හමුවේ මුහුණදී ඇති ආර්ථිකය සහ ඒකාබද්ධ සහයෝගීතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි එලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සඳහන් කර ඇත්තේ මෙරට මහජන සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාවේ ස්ථිරසාර මිතුරෙකු ලෙස පෙනී සිටින බවයි. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් සහ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් මෙම අවස්ථාවේදී පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන බැවින් ඔවුන්ට ගෝලීය වශයෙන් අවස්ථාවන් ලබා දීමට සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලා සිටියා. දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අදත් ලිහිල් කෙරුණද ජනතාව නගර කරා පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. හෙට දිනේත් එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අතර හෙට රාත්‍රී 8ට ඇඳිරි නීතිය යලි පැනවීමෙන් පසු මැයි 11 වනදා දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා.
අවදානම් කළ අප හැර දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අදත් උදැසන 5ට ලිහිල් කෙරුණා. නමුත් ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ අතර බොහෝමයක් වෙළඳ සැල්ද වසා තිබූ ආකාරයයි මේ. බස්රථ සහ දුම්රිය ධාවනයේද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර මගින් රැගෙන යාමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අදත් ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේකෙන් කොහොමද යන්නේ? ඔයාලට තියෙන 11 සිට පැය 10 යන්නේ. කොහාරද යන්නේ? නම්බර් ප්ලේට් එකකුත් නැහැ. ආවහරෝකට. කළුතර පයාගල පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් කළ පිරිස් වෙත පොලිසිය විසින් අවවාද කර මුදා හැරුණා. නඩු දාන්නේ නැහැ. හරි. පළවෙනි වතාවට නැවත වතාවටක් එන්න එපා. තමන්ගේ වාහනත් තරම් එකනක්කන පිටත් වෙලා යන්න. මේ අතර සමගි ජනබලවේගී කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අයත් කුලියාපිටිය හරිතගම්දොර ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 15ක් සොයාගෙන තිබෙනවා. ඒ කුලියාපිටිය කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී වැටලීම සිදු කළ අවස්ථාවේ අදාළ නිවසේ සිටි මුරකරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර පසුව ඔහු පොලිස් සැප මත මුදා හැර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට කුලියාපිටිය පොලිසියට පැමිණෙන්නයි දැනුම් දී තිබෙනවා. මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 46912ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12166ක්. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් තම ගම්බිම් වෙත යාමට නොහැකිව කොළඹ සිරවී සිටින පිරිස් සිය නිවස් වෙත පිටත් කර යාමේ දෙවැනි අදියර අද ක්‍රියාත්මක වුණා. ඒ අනුව නුගේගොඩ පොලිස් කොට්ටාසයට අයත් පොලිස් වසම් 15ක පොලිස් ස්ථානවල ලේඛනගත වූ 700ක පමණ කණ්ඩායමක් මිරිහාන පොලිස් ක්‍රීඩා පිටිය වෙත අද කැඳවා තිබුණා. තමයි ගිහිල්ලත් මේ උපදේශන ඉන්න ඕන මම නම් අනුරාධපුරේ පිරිවෙන් අධ්‍යාපනය හදාරන්න ඇවිල්ලා සුබද්දරාමේ හිටියේ. මෙම පිරිස පිටත් කර යැවීමට පෙර උණ පරීක්ෂා කිරීම සහ විෂ බීජ හරණයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණා. ඕගොල්ලෝ මේ වුණට දන්නවා ඒ නිසා කරුණාකරලා නීතිය පුරු තියාගන්න. මෙම ස්ථානයෙන් ගමන් ආරම්භ කරමින් පසුව ඔවුන් නැවත වතාවක් බස් එකෙන් බහින්නේ ඒ තමන්ට අයිති බල ප්‍රදේශයේ මූලස්ථාන පොලිසිය. තමන්ගේ ගමේ පොලිසියේ OIC මහත්තයා එම ස්ථානට ඇවිල්ලා ඉන්නවා මේ අයව ගමට රැගෙන යාමට. ඒ ගියාට පස්සේ ඒ අය දින 14ක් හෝ 28ක් ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි සොයන් නිරෝධායනයේ යෙදෙනවා. බැරි වෙලාවත් මේ අය ගිහලා වකීම් විරහිතව හැසිරෙනවා නම් ඒ අයට ඉදිරි කාලයේදී නිරෝධායන පන්තියට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. මේ අතර කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ අවට රැඳී සිටි 80ක පමණ තවත් කණ්ඩායමක් අද වැලිකඩ පොලිසිය වෙත කැඳවනු ලැබුවා. ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීම සහ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ඉදිරියේදී ඔවුන් ගම්බිම් වෙත පිටත් කර යාවීමට නියමිතයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. සෙසු දිස්ත්‍රික්ක 21හි ඇඳිරි නීතිය හෙට දින අලුයම 5ට ඉවත් කර නැවත රාත්‍රී 8ට පනවන අතර එය මැයි 11 වන සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. මැයි 11 වනදා සිට රට යළි විවෘත කෙරෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ඇත්තටම ඇයි මේ ආරක්ෂකාංශ මේ කොරෝනා මර්ධනයට යොදා ගන්න තීරණය කළේ? අපි මේක සෞඛ්‍ය අංශවලට විතරක් මේක ඔයගොල්ලන්ගේ වැඩක් මේක අපේ වැඩක් නෙමෙයි කියලා අපි අත් දෙක හොදගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව අපි මේකට සද්භාවයෙන් බහැලා තියෙනවා. මේකේ සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුරු ඉන්නවා. හෙදහෙදියෝ ඉන්නවා. PHI මහත්තුරු ඉන්නවා. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය. මේ ඔක්කොම මේකට සම්බන්ධ වුණා. අපි වෛරසයට පස්සෙන් දුවන්න ගත්තොත් වෛරසය ඉස්සර වෙනවා, වෛරසය දිනනවා. වෛරසය යන්න තියෙන්නේ කොතනද කියලා අපි අපේ බුද්ධ්‍යංශ මාර්ගයෙන් හඳුනාගෙන අපි එතෙන්ට ගිහිල්ලා සැලසුම් කරපු යාන්ත්‍රණය එතන ක්‍රියාත්මක කරා නම් වෛරසය එනකොට අපි සූදානම් වෙලා කරන්න ඕන දේවල් ඔක්කොම කරලා ඉවරයි. මේ 11 වෙනිදා මේ රට අරින එක එකපාරට ඔන්න ඇරියා දැන් ඔක්කොම දැන් කලින් වගේ තමයි ඕන දෙයක් කරන්න ඕන දෙයක් යන්න එහෙම එකක් නැහැ. මේ විවෘත කිරීම
11 වෙන්න තියෙන දේ යම් කිසි ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූලව ටිකෙන් ටික විවෘත කිරීමක් තමයි වෙන්නේ. ජන ජීවිතයේ සාමාන්‍යතට පත් වෙච්ච පසුබිමක යම් විදිහකින් රෝගී වලල්ලක් හැදෙන්න අවදානමක් තිබ්බොත් ඒ සඳහා තියෙන සූදානම කොහොමද? වලලු 40 ගාණක් මට මතක විදිහට ඇති වුණා. නමුත් ඒ හැම එකම අපි හරියට හැන්ඩල් කරා. එහෙනම් ඉස්සරහටත් වලලු ආවා කියලා ඒක මෙහෙමයි අපි පරිස්සම් වෙන්න ඕනේ, වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. නමුත් රට වහලා තියන්නේ ඒක හේතුවක් නෙමෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව එදා CID එකට හොයාගන්න බැරි වෙච්ච සමහර පුද්ගලයෝ දැන් හොයාගන්නවා. ඇත්තටම දේශපාලන බලපෑමක් තිබිලා තියෙනවාද? පරීක්ෂණවල සමහර සොයා ගැනීම ගියේවා හිතාමතාම යට ගහලා තියෙනවා. හරි මාර්ගවල යන්න තිබිච්ච ඒවා හරියට ගිහිල්ලා නැහැ. ඔබතුමා විශ්වාසයෙන් කියනවාද ඔය සියලුම අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා? මම ඉතාමත් විශ්වාසයෙන් කියනවා මේ රටේ ආරක්ෂක ලේකම්වරයාගේ විදියට ඒ යුතුයකම අපි ඉෂ්ට කරනවා. කවුරු හරි මේ පරීක්ෂණ වලට බලපෑම් කරා නම් ඒ අය කවුද කියලාත් අපි හොයාගන්නවා. ඒ අය මේ තත්වයට ගෙනාවේ කවුද? දිරිගැන්වී දුන්නේ කවුද? ඒ අයට මුදල් කවුද එව්වේ? කොහෙන්ද මුදල් ආවේ? මේ අය පිටිපස්සේ හිටපු මිනිස්සු කවුද? ඒ හැම දෙයක්ම හොයාගන්නකම් අපේ පරීක්ෂණය ඉවර කරන්න බෑ. ඕන්ව නීතිය හමුවට ගේන්න පුළුවන් වේද ඇත්තටම? කරන්න පුළුවන් හැමදේම අපි කරනවා නීතිය හමුවට ගේන්න. දෙවනි ප්‍රහාරයක් ගැනත් ඊට පස්සේ හෙළි වුණා. එතනදී මේක පිටිපස්සේ රිෂාඩ් බදුද්දීන් මහතාගේ සහෝදරයා හිටියා කියන කාරණාව පිළිබඳව යම් යම් තොරතුරු ඉදිරිපත් වුණා. පරීක්ෂණය යන නිසා මට වැඩිදුර විස්තර මෙතනදී එලි කරන්න අමාරුයි. නමුත් ඔය අත්අඩංගුවට ගත්ත හැම කෙනෙක්ගෙම යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මම වගකීමෙන් යුතුව කියනවා. COVID-19 වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර මහමැතිවරණය පවත්වන්නේ නම් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වී තිබෙනවා. අදාළ නිර්දේශ අතරට මැතිවරණ රාජකාරී නිලධාරීන් සහ ඡන්දදායකයින් සියලු දෙනා අත්වැසුම් සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය සමග රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය 20 වෙනිදා මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර යම් ආකාරයකින් මැතිවරණය පවත්වන්නේ නම් අනුගමනය කළ යුතු ආරක්ෂිත විධිවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරුණා. ඒ වසංගත රෝග පිළිබඳ විශේෂඥයින්, මැතිවරණ කොමිසමේ නිලධාරීන්, මැතිවරණ විශේෂභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ COVID-19 මර්ධන බලකායේ නියෝජිතයෙකුගේ සහභාගීත්වයෙන් යුතුවයි. ඒ අනුව අදාළ කමිටුවෙන් මේ වන විට නිර්දේශ කිහිපයක් ඉදිරිපත්ව තිබෙනවා. ලබා දීපු මූලික නිර්දේශය තමයි සමාජ දුරස්ථභාවය අවම මීටරයක් දුරින් පවත්වා ගැනීම, නිරතුරුවම අත්සේදීම සහ අත් පිරිසුදු කිරීම, නොහැකි නම් අත්වැසුම් පාවිච්චි කිරීම, මුව ආවරණ භාවිතා කිරීම, ඒකත් අමතරව මීටරෙන් වඩා අඩු දුර එනවා නම් විනිවිද වෙන තිරයක් හෝ භාවිතා කිරීමේ අවශ්‍යතාවය පොලිතීන් වල අවශ්‍ය බව. මේ කරුණු තමයි ඔවුන්ගේ ඉදිරිපත් කරපු දන්නපු කරුණු තියෙන්නේ. මේ කරුණු හරහා මේක ඉවර වෙලා නැහැ මේ සාකච්ඡාව. ඒ මූලික තොරතුරු අනුසාරයෙන් ඡන්ද වින්සයක් පවත්වන්නේ කොයි විදිහද කියලා මේක දිගටම යන ප්‍රොසෙස් එකක්. කවදා හරි ඡන්ද තිබ්බොත් වැක්සින් එකක් සොයාගන්නත් හාමියේ නිට්ටාවටම යටපත් වෙනවා කියන එකත් මෙම ක්‍රමවේදය භාවිත කළ යුතු බව තමයි නිර්දේශ කරලා තියෙන බව කියන්නේ. මූලික ලේඛනවිල්ල අපේ අතර ලැබුණේ නැහැ කමිෂන් සභාවට. ඒක අපිට 12 වෙනිදාමයි ලැබෙන්නේ. COVID-19 වෛරසය පරාජය කිරීම සඳහා දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා එකට එක් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටියා. පුදුන නගරයේ තියෙන විශේෂ ප්‍රශ්න කීපය සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරා. ඒවට විසඳීමක් දෙනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා. සිරකරුවන් ගැනත් අපි කතා කරා. පොලිටිකල් ප්‍රිසනර්ස් අවුරුදු 15-20කට වැඩි කාලෙ ඉන්න අය මේ වාතාවරණයවත් ඒගොල්ලන්ට සහනයක් දීලා ඒගොල්ලන්ව නිදහස් කරන වැඩපිළිවෙලක් හදන්න කියලා අපි ඉල්ලා සිටියා. ආගමතුමා කිව්වා ඒක බලන්න ඕන දෙයක්. ඒක ගැන ජනාධිපතිතුමාටත් කතා කරලා අපිට හොඳ පිළිතුරක් දෙන්නම් කියලා
පොරොන්දු වුණා. පාර්ලිමේන්තුවක් නැතුව ප්‍රජාතන්ත්‍රවාද රටක් කොයිවත් නැහැ ලෝකේ. ඒ නිසා මේ වගේ මොහොතේදී තමයි පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නමුත් අපි කියන්නේ මේ වාතාවරණයේදී මැතිවරණය තියෙන්නම බෑ. හැම එකටම දන්නවා මේ වාතාවරණයේ තියෙන්න බෑ කියලා. මේ අතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් රජය නිවැරදි තොරතුරු සංගවමින් සිටින බව සමගි ජනබලවේගේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක හෙක්ටර් පුහමි මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් සඳහන් කරන්නේ ආණ්ඩුව නිවැරදි තොරතුරු සමාජගත කර ඇති බවයි. කොරෝනා වසංගතයෙන් බෙරට සිද්ධ වෙලා තියෙන හානිය ගැන නිවැරදි තොරතුරු අපිට ලැබෙනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දැන් රාත්‍රියේ 12ට විතර වෙද්දි තමයි කියන්නේ කොරෝනා ආසාදිතයෝ කීයක්ද අද හම්බුනේ. පිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනා ආසාදිතයන් ගැන රජය වහන්න සූදානම් වෙනවද ඡන්දය තියන්න උවමනාව කරගෙන? සංඛ්‍යාලේඛන හංගන්නේ මොකටද? කාට පේන්න? සංඛ්‍යාලේඛන හරියට කිව්වොත් තමයි මේකෙන් ජනතාව පරිස්සම් වෙන්නේ. හැංගුවොත් ජනතාව පරිස්සම් වෙන්නේ නැහනේ. ඉතින් ඒවයි ගොන් කතා කී ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ රාජකාරී බවට පත් වෙලා තියෙන්නේ. අඩුම ගානේ සජිත් ප්‍රේමදාස මහත්තයා තේරුම් ගන්නවා මේක ඡන්දෙට පාවිච්චි කරන්න බෑ. මේක රෝගයක්. පැහැදිලි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබුණා නම් ඊයේ දිනයේදී ඒ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව විසින් කරපු විස්තර කිරීම වලට සම්බන්ධ වෙලා උන්ගෙන් ප්‍රශ්න කිරීම කරන්න තිබ්බා. විපක්ෂය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් ඉන්නේ. නමුත් සත්‍ය විකෘති කිරීමේ වැඩපිළිවෙලක් දිගින් දිගටම වුන් ක්‍රියාත්මක කරනවා. මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ මහතා හිටපු අමාත්‍යවරයා වෙත යවන ලද පිළිතුරු ලිපියට ප්‍රතිචාර වශයෙන් උපුටා ගැනීම. මා විසින් ජනාධිපතිතුමා වෙත එවන ලද ලිපියෙන්ද අවධාරණය කර ඇත්තේ 2020 අප්‍රේල් 30 වනදා සිට කවදා හෝ යලි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යානුකූල බලයක් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි. 2020 ජුනි 20 වන දින මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුණා වුවද අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ කවදාද යන නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. එබැවින් පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලටගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ලබාගෙන 2020 4 වන මාස 30 වන දින සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යලි රැස් කරන තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට වහා පාර්ලිමේන්තුව යලි රැස් කළ යුතුයයි අවධාරණය කර සිටිමි. මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍ය උපුටා ගැනීම අවසන්. මේ අතර ජුනි මාස 20 වනදා මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන්. COVID-19 වෛරස ව්‍යාප්තිය ලෝකයටම ඍණාත්මක බලපෑම් එල්ල කරද්දී නව සොයා ගැනීම් සහ නිර්මාණ ශාස්ත්‍රයේ ධනාත්මක පැතිකඩක් විවර කරන්නට සමත්ව තිබෙනවා. අද දෙරණ මේ අවධානය රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් එළි දැක්වුණු එවන් සාර්ථක නව නිපැයුමක් වෙතයි. මේ රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ උපාධිධාරීන් සහ සිසුන්ගේ එකමුතුවෙන් නිම කෙරුණු එම නව නිර්මාණයයි. මෙම රොබෝ යන්ත්‍රය මගින් ඖෂධ ආහාර ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රෝගීන් වෙත ගෙන යා හැකි වනවා. රොබෝව පාලනය කිරීම ඕනෑම ස්මාර්ට් උපාංගයකට ඇතුළත් කළ යෙදවීමක් ඔස්සේ සිදු කළ හැකියි. මෙහි ඇති කැමරාව මගින් වෛද්‍යවරයාට රෝගියා අසලට නොගොස් රෝගයා නිරීක්ෂණය කර උපදෙස් ලබා දිය හැකියි. ඊට S2 පොඩ්ඩක් මෙහෙම පහළට පෙන්නන්න මට පහළට කළා. හරි හොඳට කැමරා එකට ලං වෙන්න පොඩ්ඩක්. අපහසුයක් නැත්තම් අනෙක් රොබෝ යන්ත්‍රවලට වඩා මෙම රොබෝව විශේෂ ලක්ෂණ කිහිපයකින් සමන්විතයි. මෙම රොබෝවට සවිකල වෛද්‍ය උපකරණ හරහා රෝගයාගේ හෘද ස්පන්දන වේගය, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය, ශරීර උෂ්ණත්වය සහ ECG පරීක්ෂණද වෛද්‍යවරයාට දුරස්ථව සිට පරීක්ෂා කළ හැකි වනවා. Wi-Fi තාක්ෂණය ඔස්සේ වෛද්‍යවරයාට රෝහලේ වෙනත් කාමරයක සිට හෝ තම නිවසේ සිට රෝගියා දැක බලාගෙන කතා කිරීමේ අවස්ථාව මේකෙන් ලබා ගන්න පුළුවන්. ශරීර උෂ්ණත්වය, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්දන වේගය, ECG වගේ ප්‍රබෝරයන් මගින් ලබා ගන්න මෙනුම් එම අවස්ථාවේදීම වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. මෙම නිර්මාණයට සති 5ක් වැනි කෙටි කාලයක් ගත වී ඇති අතර ඊට වැය වී ඇත්තේ ලක්ෂ 2කටත් වඩා අඩු පිරිවැයක්.
රොබෝවරයෙක් වෛද්‍ය ශාස්ත්‍රයට නැති වුණත් වෙනත් ශාස්ත්‍ර සඳහා මේ වෙනකොට නිෂ්පාදනය කරපු රොබෝවරු අපි ළඟ තිබුණා. ඒ වගේම වෛද්‍ය මෙනුම් ලබා ගැනීමේ උපකරණ අවසන් වසරේ සිටපු ශිෂ්‍යයින් හදපු අපි ළඟ තිබුණා. ඒවා ඔක්කොම පර්යේෂණ මට්ටමේ තිබුණේ. අපි මේ සියලුම තාක්ෂණයන් එකතු කරලා මේ වගේ විශේෂ රොබෝවරයෙක් නිර්මාණය කරා. මෙම විශේෂ රොබෝ යන්ත්‍රය අද පස්වරුවේ කරාපිටියේ ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළේ එහි නිර්මාණකරුවන් විසින්. දැන් තවත් පුවත් කිහිපයක්. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් 20 දෙනෙකු සහ හිටපු ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු තවමත් තම නිල නිවෙස් බාර දී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එම නිල නිවෙස් යලි බාර දීමට තිබූ කාලය අවසන් වී ඇති බැවින් මේ 11 වෙනිදා ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ. මහකුමුක් කඩවල මහ සියඹලා ගස්වැව කුඹරයාට කඩා වැදුණු 20 දෙනෙකුට ආසන්න වන අලි රංචුවක් එහි ගොයම් සම්පූර්ණයෙන් වනසා දමා තිබෙනවා. කාලා බීලා ගන්න මේ අන්තිම නීතිවාසී හරියම මෙන් ඇවිල්ලා 10 දුක් විඳන්නේ මේ ගොවිතැන් කෙරේ. වනජීවි මිනිස්සුන් මේවා ගන්නන්නේ නැහැ. එයාලා හොඳට ආණ්ඩුවේ පඩි ගන්නවා. එයාලා ලස්සනට ජීවත්. මේවා ඔක්කොම විනාශ කරපුවම අපි කැඳ ටිකක්වත් අපේ දරුවන්ට දෙන්නේ කොහොමද? තංගල්ල කුණුකල්ලිය ජලාශයේ මසුන් දින දෙකකට පෙර සිට මේ යන්නට පටන්ගෙන ඇති අතර මේ පිළිබඳව තංගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මසුන් මේ යාමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. ගාල්ල කැකිරිය බොක්ක වෙළඳ සංකීර්ණයේ ඊයේ සවස ඇති වූ ගින්නකින් වෙළඳ සැල් 8කට හානි සිදු වූ අතර ගාල්ල නගර සභා ගිනිනීමේ ඒකකයේ හා පොලිසිය එක්ව ගින්න බැඩපවත්වනු ලැබුවා. රාජගිරිය කලපළුවාව එක්සත් මාවතේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක අද දහවල් ගින්නක් හටගත් අතර කොළඹ ගිනිනීමේ ඒකකයේ විසින් ගින්න බැඩපවත්වනු ලැබුවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අනුරාධපුර රඹෑව උපාලි කොල්ලිනිය ප්‍රදේශයට ඊයේ සවස වැස්සත් සමග ඇති වූ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් නිවාස 20කට හා රථවාහන කිහිපයකට හානි සිදු වූයේ ගස් ඇද වැටීම හේතුවෙන්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ගොලිය වසංගතයක් වූ COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දෛනික කටයුතු අඩාල වූ අපේම ජනතාව වෙනුවෙන් සරණක් වන්නට මනුෂ්‍යත් දෙරණ ජාතික ක්‍රියාන්විතයට අදත් හැකි වුණා. අද එහි 41 වන දිනයයි. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට සරණක් වන්නට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව ආරම්භ කළා. ඒ අනුව දිවයින පුරා විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 51000ක් පමණ මේ වන විට බෙදා දී තිබෙනවා. අපේ දායක පින්නතුන් සඳහා විශේෂ ආධාරයක් මනුසත් දෙරණින් සහ ඩයලොග් ආයතනයෙන් අපට ලබා දීම පිළිබඳව අපේ හෘදයංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැතියි. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එකතුව මේ කරන්නා වූ මේ සත්ක්‍රියාවට මා ඉතාමත්ම කැමැත්තෙන් ඒ සියලු දේට ආශිර්වාද කරනවා. මේ අතර විස්ඩම් සර්කල් සංවිධානයේ විසින් COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ උපකරණ පසුගියදා පරිත්‍යාග කළා. මේ වගේ ගොඩක් කටයුතු සිද්ධ කරන්න අපි සංවිධානයක් විදිහට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත්. ඒ සඳහා අපේ සමාජික සියල්ල සැදී පැහැදී සිටිනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අදත් රාත්‍රී 10:30ට වාද පිටියට. සුබ රාත්‍රියක්.